නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරම ගම්භීර අභිධර්ම පිටකයේහි ධම්මසංගණි ප්‍රකරණයෙහි දැක්වෙන අභිධර්ම මාතිකා පිළිබඳවයි විශේෂයෙන්ම ඔබ හඳුනා ගන්නට යෙදෙන්නේ. එහිදී මීට ප්‍රථමයෙන් අපේ අවසාන වශයෙන් පරාමාස ගොච්ඡකය පිළිබඳව හඳුනා ගත්තා. ඉදී පරාමාස ධර්මයෝ, පරාමාස නොවන ධර්මයෝ, පරාමට්ඨාදී ධර්මයන් පිළිබඳව විශේෂයෙන්ම අපි සාකච්ඡා කළා. අද දවසේදී අපිට තිබෙන්නේ මහාන්තර දුක පිළිබඳව කතා කරන්නට. මීට ප්‍රථමයෙන් අපි චුල්ලාන්තර දුක හඳුනාගත්තා. ඒ කියන්නේ අර දැන් එක ගොච්ඡකයක් කියනකොට අපි ගොච්ඡකයකදී දැන් පරාමාස ගොච්ඡකය ගත්තාම අවසාන වශයෙන් කතා කරපු ඒ සියලු මාත්‍රකා යුගලයන් තිබුණේ පරාමාස කියන ධර්මයන් හඳුන්වා දීම සඳහා. හැබැයි මෙතනදී තිබෙන විශේෂත්වය තමයි මෙතනදී තියෙන සියල්ලම තියෙන්නේ අර එක ගොච්ඡකයක් විදිහට අපිට ගන්නට නෙමෙයි. ඒ කියන්නේ එක ගොච්ඡකයක් විදිහට අපිට මේක හඳුනා ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. නමුත් අපිට යුගල වශයෙන් මාත්‍රකා විදිහට අපිට මේක හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා දුක මාතිකා විදිහට ඇතුළත් වෙනවා. හැබැයි මේ මාත්‍රකා යුගලය ගත්තාම දෙවෙනි යුගලයත් එක්ක සම්බන්ධතාවයක් මේ මාත්‍රකා අතර ඇත්තේ නැහැ. අන්න ඒ නිසා ඒ බඳු මාත්‍රකා සංග්‍රහයක් තමයි අපිට මේ මහාන්තර දුකේදීත් දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒකට මහාන්තර දුකේ පිළිබඳව අපි විමසා බලනකොට අපිට හඳුනා ගන්නට පුළුවන් ඛතමේ ධම්මා සාරම්මන. මේ තමයි පළවෙනි මහාන්තර දුකේ පළවෙනි මාතිකාව. කවර ධර්මයෝ සාරම්මන ධර්මයෝද? එතකොට දෙවෙනි මාතිකාව තමයි ඛතමේ ධම්මා අනාරම්මන. එතකොට සාරම්මන ධර්ම, අනාරම්මන ධර්ම. මේක මාත්‍රකා යුගලයක්. ඊට පස්සේ මේ තුන්වෙනි මාතිකාව තමයි ඛතමේ ධම්මා චිත්තා. චිත්ත ධර්මයෝ මොනවාද? ඊට පස්සේ හතරවෙනි මාතෘකාව තමයි ඛතමේ ධම්මා චේතසිකා. චිත්ත ධර්මයෝ මොනවාද? චේතසික ධර්මයෝ මොනවාද? එතකොට දැන් සාරම්මන ධර්මයෝ, අනාරම්මන ධර්මයෝ කියන මේ කරුණු ටික අතරත් ඒ වගේම චිත්ත සහ චෛතසික කියන මේ මාතෘකා අතර යම් අර අපි ගොච්ඡකයකදී කතා කරපු විදිහේ සම්බන්ධතාවයක්, ඍජු සම්බන්ධතාවයක් දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට නමුත් අපිට මෙතනදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා යම් සම්බන්ධතාවයක්. නමුත් අර ගොච්ඡකයකදී මට්ටමින් අපිට මෙතනදී එය දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්න ඒ විදිහට පවත්නා මාත්‍රකා තමයි මේ විදිහට අපි මහාන්තර දුකේ තුලදී හඳුනා ගන්නු ලබන්නේ. ඊට පළවෙනි මාතිකාව හැටියට අපි කිව්වා සාරම්මන ධර්මයෝ. ඛතමේ ධම්මා සාරම්මන. ඒකට කවර ධර්මයෝද සාරම්මන ධර්මයෝ කියලා කියන්නේ? වේදනාඛන්தோ, සංඥාඛන්தோ, සංඛාරඛන්தோ, විඥානඛන්தோ ඉමේ ධම්මා සාරම්මන. එතකොට දැන් අරමුණු සහිත ධර්මයෝ, අරමුණු සහිත ධර්මයෝ මොනවද කියලා තමයි මේ අහන්නේ. එතකොට අරමුණු සහිත ධර්මයෝ මොනවද කියලා අහුවාම අරමුණු සහිත ධර්මයන් හැටියට පෙන්වන්නේ මොනවද? යම් වේදනා ස්කන්ධයක් තිබෙනවා නම්, යම් සංඥා ස්කන්ධයක් තිබෙනවා නම්, යම් සංස්කාර ස්කන්ධයක් තිබෙනවා නම්, යම් විඥාන ස්කන්ධයක් තිබෙනවා නම් ඉමේ ධම්මා සාරම්මන. මේ ධර්මයෝ තමයි සාරම්මන ධර්ම කියලා හඳුන්වනු ලබන්නේ. මොනවද මේ සාරම්මන ධර්ම? නාම ස්කන්ධ හතර. වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ දේවල් තමයි අරමුණු සහිත ධර්මයෝ කියලා කියන්නේ. ඒකට මේක තවදුරටත් අටකථා කාණ්ඩයේදී පැහැදිලි කිරීමක් කරනවා. චතුසු භූමීසු කුසලං. සතර භූමිය අනුව ගියපු යම් කුසලයක් තියෙනවා නම් අන්නේ සතර භූමිය අනුව ගියපු කුසලය. ඒ වගේම චතුසු භූමීසු අකුසලං. සතර භූමිය අනුව ගියපු ඒ කියන්නේ දැන් කාමාවචර භූමිය අනුව ගියපු යම් අකුසලයක් තියෙනවා නම් අන්නේ අකුසලය. එතකොට චතුසු භූමීසු කුසලං, හතර භූමියෙහි තිබෙන කුසලයත් ඒ වගේම අකුසලං, අකුසලයත් කාමාවචර භූමියෙහි තිබෙන අකුසලයත්
ඒ වගේම චතුසු භූමියසු විපාකෝ සතර භූමියෙහි තිබෙන විපාකයක් තේසු භූමියසු ක්‍රියා අව්‍යාකතං තුන් භූමියෙහිම ගියපු ක්‍රියා අව්‍යාකෘත ධර්ම තිබෙනවා නම් ඒ ධර්මය මේ ධම්මා සාරම්මන. මේ ධර්මය සාරම්මන ධර්ම. එතකොට දැන් මොනවාද මේ සාරම්මන ධර්ම කියලා කියන්නේ? සියලුම කුසල්, සියලුම අකුසල්, ඒ වගේම සියලුම විපාක, සියලුම ක්‍රියා අව්‍යාකෘත ධර්ම තමයි සාරම්මන ධර්ම කියලා කියන්නේ. එතකොට යම් චිත්ත ධර්මතාවයක් තිබෙනවා නම්, ඒ වගේම යම් චෛතසික ධර්මයන් තිබෙනවා නම් මේ සියල්ලම චිත්තචෛතසික ආදී ධර්මයන් හඳුන්වනු ලබනවා සාරම්මන ධර්මය. ඇයි මේ සිතක් උපදින්නෙම අරමුණක් සහිතව. සිතක් උපදින්නෙම අරමුණක් සහිතව. එතකොට මේ චිත්තචෛතසික ආදී ධර්මය ඒ නිසා සාරම්මන ධර්ම කියලා හඳුන්වනු ලබනවා. යම් අවස්ථාවක සිතක් උපදිනවා නම් ඒ සිත උපදිනු ලබන්නේම අරමුණක් අරගෙන. අරමුණු නැතුව අරමුණු අතහැරලා කිසිම සිතක් උපදින්නේ නැහැ. අරමුණක් නැතිව කිසිම සිතක් උපදින්නේ නැහැ. යම් වෙලාවක සිතක් උපදිනවා නම් ඒ සිත උපදිනු ලබන තැන අපිට ස්කන්ධ හතරක් දකින්නට පුළුවන්. වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය කියන ස්කන්ධ හතරක්. එතකොට මේ ස්කන්ධ හතරම සාරම්මන ධර්ම. ඒ කියන්නේ අරමුණු සහිත ධර්මය. ඒකට අරමුණක් අරබයා තමයි මේ ධර්මය පහළ වෙන්නේ. දැන් ඒකාලම්බනයි කියලා කියන්නේ එකම ආලම්බනේ තියෙන. සිත සහ චෛතසික ධර්මය පවතින්නේ ඒකාලම්බනව. සිතත් චෛතසිකත් මේ සියල්ලම පවතින්නේ ඒකාලම්බනව. ඒ කියන්නේ එක ආලම්බනයක එක අරමුණක එල්බිලා තමයි මේ චිත්ත සහ චෛතසික ධර්මයන්ගේ පැවැත්ම තියෙන්නේ. චෛතසික ධර්ම එකක් අරමුණු කරනකොට සිත තව එකක් අරමුණු කරන්නේ නැහැ. එතකොට යම් කිසි රූපයක් අරමුණු කරනවා නම් සිතින් ඒ රූපය අරමුණු කරගෙන පවත්නා තැනදී ඒ චෛතසික ධර්මයොත් ඒ අරමුණ කෙරෙහිම නැඹුරු වෙලා තියෙනවා මිසක වෙනත් දෙයක් කෙරෙහි නැඹුරුතාවයක් දක්වන්නේ නැහැ. එතකොට මේ සාරම්මන ධර්ම විදිහට අරමුණු සහිත වන ධර්මයන් හැටියට අපිට දකින්න පුළුවන්කම තියෙන මොනවාද? වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ නාම ධර්මතා ටික. ඊට පස්සේ අපිට දකින්නට පුළුවන් දෙවැනි මාතෘකාව අනාරම්මන. අනාරම්මන. කතමේ ධම්මා අනාරම්මන. මොනවද මේ අනාරම්මන ධර්ම කියලා කියන්නේ? සබ්බංච රූපං අසංකතාච ධාතු ඉමේ ධම්මා අනාරම්මන. සියලුම රූපයත් අසංස්කෘත ධාතුවත් ඉමේ ධම්මා අනාරම්මන මේ ධර්මය තමයි අනාරම්මන ධර්ම කියලා කියන්නේ. ඒකට සබ්බංච රූපං සියලුම රූපයත් අසංස්කෘත ධාතුවත්. ඒ කියන්නේ යම් ලෝකේ රූපයක් තිබෙනවා නම් මේ රූපයත් අසංස්කෘත ධාතුව නැතිනම් නිර්වාණය කියනවා නම් මේ ධර්මය තමයි අනාරම්මන කියලා කියන්නේ. රූපංච නිබ්බානංච. එතකොට රූපය කියලා කියන්නේ අනාරම්මන ධර්මයක්. නිර්වාණය කියලා කියන්නේ අනාරම්මන ධර්මයක්. රූපය අනාරම්මනයි කියලා කියන්නේ රූපය අරමුණක් බවට පත්වන්නේ නැහැ. ඒ වගේම රූපයට අරමුණු ගන්න පුළුවන් කමක් නැහැ. මේ කරුණු දෙකක් මේ ඔස්සේ මේ කියන්නේ. රූපය අරමුණක් විදිහට ගන්න පුළුවන් කමක් නැහැ සහ රූපයට අරමුණු ගන්නට පුළුවන් කමක් නැහැ. මේ කරුණු දෙකක් කියලා කිව්වේ මේක අනාරම්මනයි කියන එක රූපය අනාරම්මනයි කියන එක අතර මේ තියෙන මේ පිළිබඳව විග්‍රහ කරනකොට තිබෙන අදහස් දෙකක් තමයි මේ අදහස් දෙක. ඒ කියන්නේ එකක් රූපයට තවත් අරමුණු ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අරමුණක් ගනු ලබන්නේ සිතකින්. රූපයට අරමුණු ගන්න පුළුවන් කියන එකක් කවදාවත් विद्यमान වෙන්නේ නැහැ. ඒ නිසා රූපය අනාරම්මනයි. ඒ වගේම රූපය අරමුණු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා රූපය අනාරම්මනයි කියලා මේ රූපය අනාරම්මනයි කියන දේත් එක්ක අපිට අදහස් දෙකක් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒසොට මේකෙදි බොහෝ කොට අපිට විග්‍රහ කරන අර්ථය කොට දකින්නට පුළුවන්කම තියෙන්නේ රූපයට වෙනත් අරමුණු ගන්නට පුළුවන් කමක් නැහැ කියන අර්ථය. ඒ වගේම රූපය අරමුණු කරන්නට පුළුවන් කමක් නැහැ කියනකොට ඒ සඳහා කරුණු දැක්වීමේදී පැහැදිලි කරලන්නේ රූපය යම්කිසි විදිහකින් අරමුණු කරනවා කියලා කිව්වට රූපය අරමුණක් බවට පත්වන්නේ හැම වෙලාවකදීම
ඒ අරඹය යම් වේදනා සංඥාදී ධර්මයන් ඉපදෙනකොට. එතකොට ඒ සිතෙන් අරමුණු කරනු ලබන්නේ වේදනා සංඥාදී ධර්මයන් කියලා ඒ අරමුණු කරගෙන පවතින ධර්මයන් හැටියට ඒ සිතේ නාම ධර්මයන්ම ගෙනහැර දක්වනවා. අන්න ඒ නිසා රූපය අනාරම්මනයි කියලා විග්‍රහ කොට දක්වනවා. කියන්නේ අපි රූපයක් අරමුණු කරනවා කිව්වට අපි අරමුණු කරනු ලබන්නේම යම් කිසි ආකාරයකින් ඇති කරගත්ත වේදනාවේ සහ සංඥාවේ ගතිය මිසක ප්‍රකටවන්නේ කිසිම විදිහකින් රූපේහි ස්වභාවය පිළිබඳව අපිට නිවැරදි ලෙස අරමුණු කිරීමෙහි හැකියාවක් ඇත්තේ නැහැ. ඇහැට වර්ණ රූපයක් ආපාතාගම වුණා කියලා කියන්නේ වර්ණ රූපයක් ඇවිල්ලා ගැටුණා කියන්නේ අන්න ඒ ආපාතාගම වුණ ඇහැට පැමිණියා වූ වර්ණ රූපේ තමයි දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. ඇහැට නොපැමිණි වර්ණ රූපය අපිට එතනදී දැනගන්නට පුළුවන් කමක් නැහැ. ඇහැට පැමිණියා වූ වර්ණ රූපයක් තමයි දැනගනු ලබන්නේ. එතකොට ඒ රූපය කියලා අපි දැනගන්නකොට අපි දැනගන්නේ බාහිර භෞතිකව වෙනමම තියෙන රූපේ නෙමෙයි. අපි ඇහැට ඒ මොහොත වෙනකටත් පැමිණියා වූ වර්ණ රූපේ තමයි අපිට දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට සිතෙන් ගන්නා වූ අරමුණ බවට පත් වෙන්නේ ඒ ඇසට පැමිණියා වූ යම් වර්ණ රූපයක් තිබෙනවා නම් ඒ වර්ණ රූපය අරමුණු කිරීම කියලා කියන්නෙම ඒ සිතේ වේදනා සංඥාදී ධර්මයන් පස්සමූලික ධර්මයන්ම තමයි ඒ අරමුණ නිර්මාණය කිරීමෙහිලා අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ලබන්නේ. ඒ කියන්නේ සිතක් සංප්‍රයුක්ත වීමෙන් එතන සිතක් යෙදීමෙන් තමයි ඒකේ අරමුණක් කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. සිතක් යෙදෙන්නේ නැති තැනක අපිට අරමුණක් කියලා කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට සිත සහ චෛතසික ධර්මයෝ එකට උපදින ධර්මයෝ. එතකොට ඒ දේවල් එකිනෙකට ප්‍රත්‍යවීම සිදු කරනු ලබනවා. ඒක සහජාත වශයෙන් සංප්‍රයුක්ත වශයෙන් එකිනෙකට ප්‍රත්‍යවීම සිදු කරනු ලබනවා. එතකොට ඒ ප්‍රත්‍යවීම සිදු කිරීමේදී රූපය කියන තැන අපි කතා කරනකොට ඒ රූපය අරමුණු කිරීම වශයෙන් අරමුණු කරනකොට අපිට ස්මතු වන ධර්ම දෙක තමයි වේදනාව සංඥාව කියලා කියන ධර්ම දෙක. ඒකයි යම්කිසි ආකාරයකට අපි සිතේ තිබෙන අනිකුත් චෛතසික ධර්ම වලට වඩා විශේෂත්වයක් වේදනා සංඥා කියන මේ චෛතසික දෙකට දෙන්නේ. දැන් වේදනාව කියන්නේ චෛතසික ධර්මයක්. සංඥාව කියන්නේ චෛතසික ධර්මයක්. හැබැයි වේදනාව වෙනම ස්කන්ධයක් සංඥාව වෙනම ස්කන්ධයක්. දැන් ස්පර්ශය කියන දේත් චෛතසික ධර්මයක්. හැබැයි ස්පර්ශයේ චෛතසිකයක් වුණා කියලා ස්පර්ශය වෙනම ස්කන්ධයක් කියන්නේ නැහැනේ. ඒ සියල්ලම අපි සංස්කාර ස්කන්ධයට සංග්‍රහ කරනවා. ඒතකොට සිතක උපදින අනික් චෛතසික ධර්ම ටික අපි සංස්කාර ස්කන්ධයට සංග්‍රහ කරනවා. හැබැයි වේදනා ස්කන්ධය සහ සංඥා ස්කන්ධය කියන එක වෙනමම ස්කන්ධයක් හැටියට සංග්‍රහ කරනවා. ඒකට හේතුව තමයි වේදනා සංඥාවන්ගේ දකින්නට පුළුවන්කම තිබෙන සුවිශේෂ භාවය. එතකොට මේ එකිනෙකට සංප්‍රයුක්තව එකිනෙකට උපකාර කරගනිමින් පවතින මේ ධර්මයන්ගේ ස්වභාවය තමයි චෛතසික හිතටත් හිත චෛතසික ධර්මයන්ටත් එකිනෙකට කරගනු ලබන උපකාරී භාවය. එතකොට සාරම්මන ධර්මයන් බවට පත් වෙන්නේ රූපයක් අරමුණු කරනවා කියලා අරමුණුගත හැකි ධර්මයක් බවට පත් වෙන්නේ මොකද්ද? මේ සිත සහ චෛතසික ධර්ම. එතකොට රූපය මොකද්ද කරලා තියෙන්නේ? රූපය කියන දෙයට පුළුවන්කම ලැබිලා නැහැ කිසිම අරමුණක් ග්‍රහණය කරගන්න. අරමුණක් හැටියට හිතට එන්නට පුළුවන්කමක් රූපයට තිබිලා නැහැ. අරමුණක් හැටියට විශේෂයෙන් හිත ඇතුලේ දෙයක් යෙදෙන්න පුළුවන්කමක් යෙදිලත් නැහැ. එතකොට අනාත්ම රූපේහි ස්වභාවය තමයි වර්ණ සටහනක් විදිහට ඇහැට පතිත වෙනකම, ශබ්දයක් විදිහට කනට පතිත වෙනකම. ඒ විදිහට ආයතනය කරා පැමිණීම තමයි එය සිද්ධ කරනු ලබන්නේ. එතකොට වෙන අරමුණු ගැනීමක් එකෙන් සිද්ධ කරන්නේ නැහැ. ආධ්‍යාත්මික ආයතනයට බාහිර ආයතනයේ ගැටීමක් සිද්ධ වෙනකොට අන්නේ ගැටෙන තැනක චක්ෂුෂය වස්තුව කරගෙන, සෝතය වස්තුව කරගෙන, ගාණය, ජිව්හාව, කය වස්තුව කරගෙන
එතන සිතක් උපදිනවා. ඒ සිත උපදිනකොට ඒ ඇහැට පැමිණියා වූ වර්ණ රූපය දැනගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කනට පැමිණියා වූ ශබ්ද රූපය දැනගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ පැමිණියා වූ වර්ණ රූපය නිසා උපදින එබඳු අවස්ථාවක හටගන්නා වූ සිතේ තිබෙන වේදනා සංඥා ආදී ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින ඒ ගති ටිකම සාරම්මන ධර්ම කියලා හඳුන්වනු ලබනවා. කුමක් නිසාද මේක සාරම්මනයි කියලා කියන්නේ? අර රූපය සංඛ්‍යාත භාවයෙන් ඇසුරු කරන්නට පුළුවන්කම ලැබිලා තිබෙන්නේ අර වේදනා සංඥාදී ඒ ධර්මතා ටිකම තමයි. යම් විදිහකින් ස්පර්ශය නැතිනම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනා සංඥා නැතිනම් ඒ සිතට කිසිම අයුරකින් රූපයේ යමක් අරමුණු කරලා රූපයේ යන යමක් දැනගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මේ ධර්මයන්ගේ සංප්‍රයුක්ත භාවයේ තියෙන නිසාම තමයි රූපයේ යමක් අරමුණු කරන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට රූපය අරමුණක් කියලා කියන්නේ රූපය අරමුණක් විදිහට පෙනී සිටින නිසා නෙමෙයි. නැතිනම් රූපය කියන දේ අපිට තවත් අරමුණු ගන්නා කමක් එතන विद्यमान වෙන නිසාත් නෙමෙයි. මේක රූපය කියන දේ හැම වෙලාවකදීම එයාගේ විදිහට පෙනී සිටිනකොට ඒ සාරම්මන ධර්මයන් තුලින්ම අරමුණක් බවට ඒ රූපය පත් කරගෙන තිබෙනවා. එතකොට ඒක වේදනා සංඥාදී ධර්මයන්ගේ පැත්තෙන් සාරම්මන භාවයට පත් කරගත්තා මිසක රූපය කියන දේ කිසිම වෙලාවක අරමුණක් බවට පත්වන්නේ නැහැ. රූපය කියන දේ කිසිම අවස්ථාවක අරමුණක් බවට පත්වන්නේ නැහැ. එතකොට රූපය කියන එක අනාරම්මන ධර්මයක්. අනාරම්මනයි. ඒකට අරමුණු ගන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. ඒ වගේම අරමුණක් හැටියට ඒක හිතේ යෙදෙන්නෙත් නැහැ. හැබැයි ඒ රූපය අරඹය ඒ චිත්තචෛතසික ධර්මයන් සාරම්මන දෙයක් බවට පත්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා සාරම්මන ධර්ම හැටියට කතා කරන්නේ සිත සහ චෛතසික ධර්මයන් පිළිබඳව. අනාරම්මන ධර්මයන් පිළිබඳව කතා කරනකොට රූපය අනාරම්මන ධර්මයක්. ඊට අමතරව අසංකතාච ධාතු අසංස්කෘත ධාතුව අනාරම්මන ධර්මයක්. අසංස්කෘතයි කියනකොට නිබ්බානංච නිර්වාණය තමයි අසංස්කෘත ධාතුව කියලා කියන්නේ. නිර්වාණය අනාරම්මන දෙයක්. ඒතකොට නිර්වාණය අරමුණයි කියලා කියන්නේ දැන් මාර්ග සිත්වලට ඵල සිත්වල දැන් අපි ගත්තාම නිර්වාණ ධාතුව අරමුණු කරන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි නිර්වාණය ඇතුලේ වෙනම අරමුණු विद्यमान වෙන්නේ නැහැ. නිර්වාණය කියලා කියන්නේ අරමුණක් නෙමෙයි. දැන් අසංකතං ඛණ්ඩතෝ ඨපෙත්වා. නිර්වාණය කියන එක ස්කන්ධ වශයෙන් ගන්නට එපා. නිර්වාණය කියන එක අසංස්කෘතය කියන එක ස්කන්ධයක් ලෙස පනවන්නට පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. එහෙනම් මේ නිර්වාණය අරමුණක් කොට ඒක සිතේ යෙදෙන දෙයක් හැටියට පනවන්නට පුළුවන්කම තියෙන දෙයක් නෙමෙයි. අන්න ඒ නිසා නිර්වාණ ධාතුව අසංස්කෘත ධාතුව අනාරම්මන දෙයක් හැටියට හඳුන්වනවා. ඒකට අනාරම්මන ධර්ම දෙකයි. මොනවද අනාරම්මන ධර්ම? රූපයත් නිර්වාණයත් කියන මේ ධර්ම දෙක තමයි අනාරම්මන ධර්ම බවට පත් වෙන්නේ. සාරම්මන ධර්ම බවට පත් වෙන්නේ සිත සහ චෛතසික ධර්ම. සෑම සිතක්ම සෑම චෛතසිකයක්ම සාරම්මනයි. රූපය සහ නිර්වාණය කියන එක අනාරම්මනයි කියලා අපට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. කතමේ ධම්මා චිත්තා. ඊළඟ තුන්වෙනි මාතෘකාව තමයි චිත්ත ධර්මයෝ මොනවාද? චක්කු විඥානං, සෝත විඥානං, ගාන විඥානං, જીවහා විඥානං, කාය විඥානං, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු මේ ධම්මා චිත්තා. එතකොට චිත්ත ධර්මයෝ මොනවාද? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු කියන මේ ධර්මයන්ට කියනවා චිත්ත ධර්මයෝ කියලා. චිත්තා කියන්නේ සිත්. එතකොට සිත්තන ධර්මයෝ මොනවද? එතකොට අටකතා කාණ්ඩයේදීත් පැහැදිලි කරන්නේ ඒ ධර්ම ටිකම තමයි. එතකොට චක්කු, සෝත, ගාන, જીවහා, කාය විඥාන කියන මේ විඥාන සිත් ටික අපි කියනවා කාමාවචර විපාක ධර්ම කියලා. එතකොට විපාක චිත්ත සන්තති. ඒ වගේම මනෝ ධාතු, මනෝ විඥාන ධාතු ආදී මේ සිත්වලට අපි හඳුනා ගන්නු ලබනවා මනෝ විඥාන ධාතු මට්ටමේ සිත් කියනකොට ඒක විපාක එමත් නැතිනම් කර්ම ආදී මට්ටමින් අපිට බෙදා දක්වන්නට පුළුවන්කම
තිබෙනවා. එතකොට විපාක සිත් සහ සියලුම කර්ම සිත් ටික හඳුන්වන්නට පුළුවන්. කොටිම කතමේ ධම්මා චිත්තා කියනකොට කවර ධර්මයෝද චිත්ත ධර්මයෝ බවට පත් වෙන්නේ කියනකොට සියලුම ආකාරයේ සිත් ටික සියල්ලම සංග්‍රහ කරන්නට පුළුවන් මේ ධර්මයෝ තමයි චිත්ත ධර්ම කියලා කියන්නේ. සියලුම සිත් ටික චිත්ත ධර්ම. ඊට පස්සේ කතමේ ධම්මා නොචිත්තා. චිත්ත නොවන ධර්මයෝ මොනවාද? වේදනාඛන්‍தோ සංඥාඛන්‍தோ සංඛාරඛන්‍தோ රූපංච නිබ්බානංච මේ ධම්මා නොචිත්තා. එතකොට චිත්ත නොවන ධර්මයෝ මොනවාද? වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ ටිකත් රූපයත් නිර්වාණයත් කියන එක මේ ධම්මා නොචිත්තා. මේ ධර්මයෝ චිත්ත නොවන ධර්මයෝ. ඇයි රූපේ චිත්ත නොවන දෙයක් හැටියට දක්වන්නේ? රූපේ කොහොමත් හිත බවට පත් වෙන්නේ නැහැ. ඒක ද්‍රව්‍යාත්මක වෙනමම කතා කරන්න තියෙන දෙයක්. ඒකට නිර්වාණය කියලා කියන්නේ ඒකේ හිතක් නෙමෙයි. හිත හට ගන්නවා, හිත නිරුද්ධ වෙනවා. ඒක තමයි සිතේ ස්වභාවය. දැන් නිර්වාණය උපදිනවා නිරුද්ධ වෙනවා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නිවනත් හට ගන්නවා නිවනත් නැති වෙනවා කිව්වොත් එimhe නිවනත් සංකත දෙයක් වෙනවා. සිත කියලා කියන්නේ සංකත ධර්මයක්, සංකත පරමාර්ථයක්. එහෙනම් ඒ නිර්වාණය කියන එක හැම වෙලාවකදීම සිත නොවන දෙයක්. අන්න ඒ නිසා නොචිත්තා කියනකොට සිත නොවන ධර්මය හැටියට කියනකොට ඒ නිර්වාණය සංග්‍රහ කරනවා. ඊට අමතරව තියෙනවා වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ ටික. වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය කියන ස්කන්ධ ටික. මේවා සිතක යෙදෙන ධර්ම මිසක සිත නෙමෙයි. විඳින බවක් තියෙනවා නම්, හඳුනන බවක් තියෙනවා නම්, ඒ වගේම යම් චේතනාදී අනිත් චෛතසික ධර්මයක් තියෙනවා නම් මේ චෛතසික ධර්ම කියලා කියන්නේ පින්නතුනේ ඒවා හිත නෙමෙයි. ඒවා චෛතසික ධර්ම. වෙන වෙනම කෘත්‍ය සම්පාදනය කරන වෙන වෙනම ධර්ම. එතකොට ඒ එක ධර්මයක්වත් සිත බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් සිත කියලා කියන්නේ මොකක්ද? සිත කියලා කියන්නේ මනස. එහෙම නැතිනම් විඥානය. යම් විඥානන ස්වභාවයක් තියෙනවා නම් ඒක තමයි සිත කියලා කියන්නේ. එතකොට විඥානනය කියලා කියන්නේ අර විඳිනු ලබන්නා වූ දේ දැනගන්නවා. හඳුනනු ලබන්නා වූ දේ දැනගන්නවා. හිතනු ලබන්නා වූ දේ දැනගන්නවා. චෛතසික සංප්‍රයෝගයන්ගෙන් යම් යම් දෙයක් සිදු කරනු ලබන්නේ නම් ඒ දේ දැනගන්නා ස්වභාවය තමයි විඥානනය කියලා කියන්නේ. ඒක තමයි සිතේ ක්‍රියාකාරීත්වය. එතකොට දැන් අපි ආයතනයක් ගත්තාම මේ ආයතනයේහි විවිධ ක්‍රියාකාරකම් කරන අය ඉන්නවා. පිරිසිදු කරන අය ඉන්නවා. ඒ වගේම ඒකේ ශ්‍රමය පැත්තෙන් වැඩ කරන අය ඉන්නවා. ඒ වගේම පරිපාලනයේ පැත්තෙන් වැඩ කරන අය ඉන්නවා. මේ සියල්ලංගෙම එකතුවක් තමයි යම්කිසි ආයතනයක් කියලා කියන්නේ. එතකොට ආයතනය කියලා කියන්නේ මේක පිරිසුදු කරන අයද කියලා බැලුවොත් නෑ ඒක ඒ අය නෙමෙයි. ආයතනය කියලා කියන්නේ මේ එක එක පුද්ගලයා අරගෙන බැලුවොත් මේ එක එක පුද්ගලයා ආයතනය නෙමෙයි. හැබැයි ඒ අය ඉන්න තැනක ආයතනය කියලා යමක් අපිට ආයතනයකින් කරන දෙයක් विद्यमान වෙලා තියෙනවා. පේන් දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ තමයි චෛතසික වගේ දකින්න එක එක වැඩ කරන අය එකිනෙකට වෙනස්. එකිනෙකා කරන වැඩ එකිනෙකාට වෙනස්. ඒ වගේ තමයි චෛතසික ධර්ම එක එක චෛතසික එක එක තම තමන්ට අයිති වැඩේ තමයි කරන්නේ. තම තමන්ගේ කෘත්‍ය කරන්නේ. ඒකට තම තමන්ගේ කෘත්‍ය සම්පාදනය කළාට ඒ එක් එක් චෛතසික ධර්මයන් කිසිම විදිහකින් ඒවා හිත බවට පත් වෙන්නේ නැහැ. අර එක එක්කෙනා ආයතනය උනේ නැහැ වගේ ඒ චෛතසික හිත වෙන්නේ නැහැ. හිත කියලා කියන්නේ අර ආයතනය වගේ. එතකොට මේ අය නැත්තම් ආයතන පැවැත්මක් නැහැ. ආයතනේ නැත්තම් මේ අයගේ පැවැත්මකුත් නැහැ. ඒ නිසා මේ ඔක්කොම එකිනෙකාට උපකාර කරගනිමින් පවතිනවා. ඒ වගේ තමයි සිත චෛතසිකයන්ටත් චෛතසික සිතටත් උපකාර කරගෙන පවතිනවා. හැබැයි සිත කියන්නේ එකක්, චෛතසික කියන්නේ තවත් එකක්. සිත කියලා කියන්නේ විඥානන කෘත්‍ය සිද්ධ කරන දේ. අර සියලුම කටයුතු ටික පරිපාලනය කරමින් සියලුම කටයුතු වල පැවැත්ම ඒ නිෂ්පාදනයේ භුක්ති විඳිනු ලබන දේ තමයි ආයතනය කියලා කියන්නේ. අන්න ඒ වගේ මේ සියලු චෛතසිකයන්ගෙන් විතක්කයෙන් එයා විතර්කණය කරනවා. ਵਿਚාරයෙන් ඒ අරමුණෙහි හැසිරෙනවා. එතකොට ප්‍රීතියෙන් එයා එතන සතුට උපද්ද ගන්නවා. සුඛයෙන් එයා එතන සැපය අත්විඳිනවා. මේ ආදී ලෙස අපි ගත්තාම එක එක චෛතසික ධර්ම ගත්තාම ඒ කෙනාගේ කෘත්‍ය කරන්නේ. එතකොට ඒ සියල්ලම අනුභවන ලක්ෂණයක් තියෙනවා.
සමෝධාන කොට ගන්නා බවක් තියෙනවා. ඒක තමයි සිතේ ලක්ෂණය. ඒක තමයි විඥානන ස්වභාවය කියලා කියන්නේ. ඒකට අර ටික නැත්තම් හිත නැහැ. හිත නැත්තම් මේ ධර්මය පණවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා චෛතසික සිතට සිත චෛතසිකයන්ටත් එකිනෙකට මේ තියෙන ප්‍රත්‍යතාවය අපිට විශේෂයෙන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා නොචිත්තා කියනකොට සිත නොවන ධර්මය මොනවද කියනකොට වේදනාව එහෙනම් හිත නෙමෙයි. සංඥාව කියලා කියන්නේ එහෙනම් හිත නෙමෙයි. සංස්කාරය කියලා කියන්නේ හිත නෙමෙයි. ඒ වගේම රූපය සහ නිර්වාණය කියන්නේ හිත නෙමෙයි. හිත කියලා කියන්නේ විඥානය. විඥානස්කන්ධයක් තිබෙනවා නම් අන්නේ විඥානස්කන්ධය තමයි සිත කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට ඒ සිත නොචිත්තා කියනකොට චිත්ත නොවන ධර්මය මොනවද? ඒ වගේම ඊළඟට කතමේ ධම්මා අචේතසිකා. චෛතසික ධර්මය මොනවද? ඒකට චෛතසික ධර්ම කියලා කියන්නේ අර සිතේ යෙදෙන ධර්මනේ. ඒකට මොනවද චෛතසික කියලා කියන්නේ? වේදනාව, සංඥාව, සංස්කාරය කියන මේ ධම්මා චේතසිකා මේවා තමයි සිතේ යෙදෙන ධර්ම. චෛතසික කියලා කියන්නේ අර සිත නොවන හැබැයි සිතේ යෙදෙන අර එක එක වැඩ කොටස කරන අංග ටික තමයි චෛතසික කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට සිත කියන්නේ එකක්, චෛතසික කියලා කියන්නේ තවත් එකක්. කතමේ ධම්මා අචේතසික. අචේතසික ධර්මය මොනවද? චිත්තංච. සිත අචේතසිකයි. සිත කියන්නේ චෛතසිකයක් නෙමෙයි. අපි සිත කියන්නේ විඥානය කියලා අපි මුලින්ම පැහැදිලි කරගත්තනේ. ඒක චෛතසික නෙමෙයි. ඒකට අචේතසික ධර්මය මොනවද කියලා චෛතසික නොවන ධර්මය මොනවද කියලා අහනකොට හිත චෛතසිකයක් නෙමෙයි. ඒ වගේම සබ්බංච රූපං සියලුම රූපයත් අසංස්කෘත ධාතුවත් මේ ධම්මා චේතසිකා මේ ධර්මය තමයි අචේතසික ධර්මය. චෛතසික නොවන ධර්මය කියලා කියන්නේ මේ දේවල්. ඒකට හිතයි රූපයයි නිර්වාණයයි කියන එක අචේතසික ධර්මය. චෛතසික ධර්ම කියලා කියන්නේ වේදනාව, සංඥාව, සංස්කාරය කියන මේ ස්කන්ධ ධර්ම ටිකට තමයි චේතසික ධර්ම කියලා හඳුන්වනු ලබන්නේ. කතමේ ධම්මා චිත්ත සම්පයුත්තා. ඊළඟ මාතෘකාව අපිට ලැබෙනවා චිත්ත සම්ප්‍රයුක්ත ධර්මය මොනවද? සම්ප්‍රයුක්තයි කියලා කියන්නේ එකට යෙදෙනවා, එකට යෙදී පවතිනවා. එතකොට වේදනා ඛණ්ඩෝ, සංඥා ඛණ්ඩෝ, සංකාර ඛණ්ඩෝ මේ ධම්මා චිත්ත සම්පයුත්තා. එතකොට මේ සිතත් එක්ක එකට සම්ප්‍රයුක්තයි, එකට යෙදෙනවා. ඒ තමයි චිත්ත සම්ප්‍රයුක්ත කියලා කියන්නේ. සිතත් එක්ක එකතු වෙනවා, හිතත් එක්ක එකට යෙදෙනවා. මේ චිත්ත සම්ප්‍රයුක්තයි කියන ගතිය. එතකොට මොනවද සිතත් එක්ක එකට එකතු වෙන්නේ? මොනවද හිතත් එක්ක එකට යෙදෙන්නේ? වේදනා ඛණ්ඩෝ, සංඥා ඛණ්ඩෝ, සංඛාර ඛණ්ඩෝ මේ ධම්මා චිත්ත සම්පයුත්තා. වේදනා ස්කන්ධයක් තිබෙනවා නම්, සංඥා ස්කන්ධයක් තිබෙනවා නම්, සංස්කාර ස්කන්ධයක් තිබෙනවා නම්, යම් විඥාන ස්කන්ධයක් තිබෙනවා නම් මේ ධර්මයන්ට කියනවා ඉමේ ධම්මා චිත්ත සම්පයුත්තා. මේ ධර්මය සිත සහ සම්ප්‍රයුක්තයි. සිතත් එක්ක එකට යෙදිලා තියෙන. සිතත් එක්ක තමයි එකට පවතින්නේ. ඒතකොට සිතත් එක්ක එකට යෙදෙන, සිතත් එක්ක එකට පවතින මේ ධර්මය හඳුන්වන්නේ චිත්ත සම්ප්‍රයුක්ත ධර්මය කියලා. ඒතකොට චෛතසික කියලා කියන්නේ සිතේ යෙදෙන ධර්මය. සිතත් එක්ක එකට පවත්නා සම්ප්‍රයුක්තව තියෙන ධර්මය. එකත් එක්ක එකට යුතුයි. එකත් එක්ක එකට යුක්තයි. එකට පවතිනවා. සම්ප්‍රයුක්ත කියලා කියන්නේ ඒකට. එතකොට චෛතසික කියලා කියන්නේ සිතෙන් අන්‍යතරව පවතින දෙයක් නෙමෙයි. සිත නැතුව චෛතසික වලට තියෙන්න බෑ. සිතත් එක්කම තමයි චෛතසික තියෙන්නේ. පින්නතුනේ මේවා ඔක්කොම එකට ඉපදිලා, එකට පැවතිලා, එකට නිරුද්ධ වෙන දේවල්. දැන් වේදනාව ඉස්සෙල්ලා ඉපදිලා සංඥාව ඊට පස්සේ උපදිනවා එහෙම නෙමෙයි. ඊට පස්සේ සංස්කාරය ඊටත් පස්සේ ඉපදිලා විඥානය ඊට පස්සේ උපදිනවා එහෙම නෙමෙයි. මේ සිත හා සම්ප්‍රයුක්තයි කියලා කියන්නේ එකත් එක්ක එකට යෙදෙන්නේ. වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය කියන මේ ටික පින්නතුනේ පෙරපසු නැතුව එකට උපදින දේවල්. එකක් ඉපදිලා පස්සේ ඊළඟ එක උපදිනවා එහෙම නෙමෙයි. පෙරපසු නැතුව මේ ධර්මය එකට උපදින්නේ. එක මොහොත එක අවස්ථාවේ උපදින්නේ. ඒ වගේම එක අවස්ථාවේ එකට නිරුද්ධ වෙන්නේ. ඒක තමයි සිතේ සහ චෛතසිකයන්ගේ තියෙන ස්වභාවය. එතකොට අපිට පැහැදිලි වෙනවා චිත්ත සම්ප්‍රයුක්තයි කියනකොට මොනවද චිත්ත සම්ප්‍රයුක්ත? සිතේ යෙදෙන්නේ මොනවද? සම්පූර්ණම චෛතසික ධර්ම.
කතමේ ධම්මා චිත්ත විප්‍රයුක්තා. එහෙනම් චිත්ත විප්‍රයුක්ත මොනවද? චිත්ත විප්‍රයුක්තයි කියලා කියන්නේ සිතත් එක්ක එකට යෙදෙන්නේ නැහැ. සිතත් එක්ක එකට එකතු වෙන්නේ නැහැ. අන්න ඒ වලට තමයි චිත්ත විප්‍රයුක්තයි කියලා කියන්නේ. මොනවද? චිත්ත විප්‍රයුක්ත ධර්මය. සබ්බංච රූපං අසංකතාච ධාතු ඉමේ ධම්මා චිත්ත විප්‍රයුක්තා. සබ්බංච රූපං. සියලු රූපය චිත්ත විප්‍රයුක්තයි. සියලු රූපේ චිත්ත විප්‍රයුක්තයි. එතකොට සියලු රූපේ චිත්ත විප්‍රයුක්තයි කියලා කියන්නේ ඒ රූපය සිතක කවදාවත් යෙදෙන්නේ නැහැ. සිතක් එක්ක එකට රූපයක් කවදාවත් යෙදෙන්නේ නැහැ. දැන් අපිට හරියට හිත පැත්තෙන් මේ රූපේ යෙදෙනවා වගේ ගතියක් තේරුණාට මේ ඔක්කොම එකටයි තියෙන්නේ කියලා එකට බැඳිලා තේරුණාට රූපය කියලා කියන්නේ පින්නතුනේ කවදාවත් හිතේ යෙදෙන දෙයක් නෙමෙයි. හිතේ කවදාවත් එකට එකතු වෙන දෙයක් නෙමෙයි. ඒක චිත්ත විප්‍රයුක්තයි. සිතත් එක්ක එකට පවතින දෙයක් එහෙම නෙමෙයි. චිත්ත විප්‍රයුක්ත ධර්මයක්. ඒ වගේම නිර්වාණය කියන එකත් ඒ සිත නිසා පවතින දෙයක් එහෙම නෙමෙයි. සිතේ පවතින දෙයක් නෙමෙයි. නිර්වාණය චිත්ත විප්‍රයුක්ත ධර්මයක්. රූපයත් චිත්ත විප්‍රයුක්තයි, නිර්වාණයත් චිත්ත විප්‍රයුක්තයි. ඒ කියන්නේ සිතත් එක්ක එකට සංප්‍රයුක්තව සිතෙහි යෙදෙන දෙයක් නෙමෙයි. යම් දෙයක් සිතෙහි යෙදෙනවා නම් සිත නිරුද්ධ වෙනකොට ඒ ධර්මයේ නිරුද්ධ වෙන්න ඕනේ. ඒකට රූපේ එහෙම නිරුද්ධ වෙන්නේ නැහැ. නිර්වාණය එහෙම නිරුද්ධ වෙන්නේ නැහැ. අපිට එතනින්ම පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. මේක චිත්ත විප්‍රයුක්ත ධර්මයක්. රූපේ සහ නිර්වාණය කියලා කියන්නේ. ඊට පස්සේ චිත්තං න වත්තබ්බං චිත්තේන සම්පයුත්තං තිපි චිත්තේන විප්පයුත්තං තිපි. සිත කියන එක න වත්තබ්බං නොකිය යුතුයි කියලා කියනවා චිත්තේන සම්පයුත්තං. සිත සිතත් එක්ක යුක්තයි කියලා සිත සිතත් එක්ක එකට යෙදෙනවා කියන එක වෙන්නේ නැහැ. සිත සිතත් එක්ක එකට යෙදෙනවා කියන එක වෙන්නේ එක වෙලාවක උපදින්නේ එක සිතයි. එතකොට ඒ හිත එක්ක තියනවා කියන එක කියන්න සුදුසු නැහැ. එතකොට එහෙනම් හිත හිතත් එක්ක නැහැ කියන එක කියන්න සුදුසුත් නැහැ. හිත කියන්නේ හිත. ඒක හිතත් එක්ක තියනවා කියන්න සුදුසුත් නැහැ. හිතත් එක්ක නැහැ කියන්න සුදුසුත් නැහැ. හැබැයි සිතත් එක්ක සංප්‍රයුක්ත නැහැ රූපය. හිතත් එක්ක සංප්‍රයුක්ත නැහැ අසංස්කෘත ධාතුව නිර්වාණය කියන එක කියන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ මාතිකාව අපිට හම්බෙනවා කතමේ ධම්මා චිත්ත සංසට්ඨා. චිත්ත සංසට්ඨ ධර්මය මොනවද? ඒ කියන්නේ සිත ඇසුරු කරගෙන පවත්නා සංසට්ඨ වන ධර්මය මොනවද? වේදනාඛන්‍தோ සංඥාඛන්‍தோ සංඛාරඛන්‍தோ ඉමේ ධම්මා චිත්ත සංසට්ඨා. යම් වේදනා ස්කන්ධයක් තිබෙනවා නම් යම් සංඥා ස්කන්ධයක් තිබෙනවා නම් යම් සංස්කාර ස්කන්ධයක් තිබෙනවා නම් ඉමේ ධම්මා චිත්ත සංසට්ඨා. මේ ධර්මයන්ට කියනවා චිත්ත සංසට්ඨ ධර්ම කියලා. සිතත් එක්ක එකට දෙදෙන දේවල්. ඒතොර සංප්‍රයුක්තයි කියලා කියපු දේවල්ම තමයි අපිට මෙතනදී කතා කරන්නේ. චෛතසික ධර්ම තමයි සිතත් එක්ක එකට සංසට්ඨ ඇසුරු වෙන්නේ, එකට ගැටෙන්නේ, එකට පවතින්නේ. ඒකට තමයි සංසට්ඨ කියලා කියන්නේ. ඒතොර සිතත් එක්ක එකට තියෙනවා නම් තියෙන්නේ මොනවාද? චෛතසික ධර්ම. වේදනා, සංඥා, සංඛාර කියන ස්කන්ධ ටික. කතමේ ධම්මා චිත්ත විසංසට්ඨා. එහෙනම් චිත්ත විසංසට්ඨ ධර්ම මොනවද? සිතත් එක්ක ඒ විදිහට එකට යෙදෙන්නේ නැති, එකට පවතින්නේ නැති දේවල් මොනවද? සබ්බංච රූපං අසංකතාච ධාතු. සියලුම රූපයත් අසංස්කෘත ධාතුවත් ඒ සියල්ලම චිත්ත විසංසට්ඨයි. සිතත් එක්ක එකට සංසට්ඨව එකට යෙදිලා තියෙන්නේ නැහැ. ඒක නිවන යෙදෙන්නෙත් නැහැ. ඒ කියන්නේ රූපේ කියන දේ යෙදෙන්නෙත් නෑ. අර චිත්ත විප්‍රයුක්ත නම් චිත්ත විප්‍රයුක්ත දේවල් කවදාවත් සංසට්ඨ වෙන්නේ විසංසට්ඨයි කියලා කියන්නේ. චිත්ත සංප්‍රයුක්ත ටිකම තමයි සංසට්ඨ කියලා හඳුන්වනු ලබන්නේ. ඒකට මෙන්න මේ ආකාරයට අපිට මේ මාතිකා ටික හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ කතමේ ධම්මා චිත්ත සමුට්ඨාන. චිත්ත සමුට්ඨාන ධර්ම මොනවාද? චිත්ත සමුට්ඨාන ධර්ම මොනවාද? එතකොට ඒ කියන්නේ සිතෙන් සමුට්ඨානය වන සිත නිසා නැගී සිටින ධර්මය මොනවාද? එතකොට සිත නිසා නැගී සිටින ධර්මය සිත නොවන්නට පුළුවන්. එතකොට සිත නිසා නැගී සිටිනවා කියනකොට ඒ දේවල් හිත නෙමෙයි. හිත නිසා නැගී සිටින දේවල්. ඒ නිසා කතමේ ධම්මා චිත්ත සමුට්ඨාන. චිත්ත සමුට්ඨාන ධර්මය මොනවාද? වේදනා ඛන්‍தோ සංඥා ඛන්‍தோ සංඛාර ඛන්‍தோ. යම් වේදනා ස්කන්ධයක් තිබෙනවා නම් යම් සංඥා ස්කන්ධයක් තිබෙනවා නම් යම් සංස්කාර ස්කන්ධයක් තිබෙනවා නම්
මේ ස්කන්ධ ටික චිත්ත සමුට්ඨානයි. වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ටික චිත්ත සමුට්ඨානයි. සිතෙන් නැගී සිටින දේවල්. ඒ වගේම කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති. කාය විඤ්ඤාප්ති රූප වචී විඤ්ඤාප්ති රූප කියන දේවල් චිත්ත සමුට්ඨානයි. සිතෙන් තමයි සමුට්ඨානය කරවන්නේ. නගා සිටවන්නේ හිතින්. කය ඔසවන්නට ඕන කියන තැනකින් කාය විඤ්ඤාප්ති රූප උපදවන්නේ සිතින්. ඒ නිසා ඒවල කියනවා චිත්ත සමුට්ඨාන රූප කියලා. සිතින් ඔසවන රූප. වචන කතා කරන්නට ඕන කියලා විතක්ක කළා විචාර කළා වචන කතා කරවන්න වචී සමුට්ඨානය උපදවන්නේ. නැත්නම් වචී විඤ්ඤාප්ති රූප උපදවන්නේ සිතින්. එතකොට මේ සිතින් තමයි මේ රූප නිෂ්පාදනය කරන්නේ. සිතින් තමයි ඔසවා තබන්නේ. ඒ නිසා කාය විඤ්ඤාප්ති රූපය, වචී විඤ්ඤාප්ති රූපය චිත්ත සමුට්ඨානයි. සිතින් උපදවනවා. එතකොට ඔසවා තබනවා. ඒක උපදවනවා කියනට වඩා ඔසවා තබන දේවල්. යං වා පනඤ්ඤම්පි අත්ති රූපං චිත්තජං චිත්ත හේතුකං චිත්ත සමුට්ඨාන. යං වා පනඤ්ඤම්පි අත්ති යං මේ තව තියෙනවා නම් රූපං චිත්තජං චිත්ත හේතුකං සිත හේතු කරගත්ත චිත්තජං සිතෙන් උපදවනු ලබන සිත හේතු කරගත්ත චිත්ත සමුට්ඨානං සිතෙන් සමුට්ඨානේ ඔසවා තබන චිත්තජ කියනවා සිතින් උපදවනු ලබන චිත්ත සමුට්ඨානං කියනවා සිතෙන් ඔසවා තබන සමුට්ඨානය කරනු ලබන චිත්ත හේතුකං කියනවා සිත හේතුව බවට පත් කරගත්ත. එතකොට තව තියෙනවා නම් රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ආකාශ ධාතු, ආපෝ ධාතු, රූපස්ස, ලහුතා රූපස්ස, මුදුතා රූපස්ස, කම්මඤ්ඤතා, උපචය, සන්තති, කබලින්කාරෝ ආහාරෝ මේ ධම්මා චිත්ත සමුට්ඨාන. එතකොට යම් චිත්තජ රූප කියලා අපි කියන සිතින් උපදවනු ලබන රූප තියෙනවා නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදී යම් කිසි ආකාරයක තියෙනවා නම් එබඳු ආකාරයේ සිතින් උපදවන්නා වූ රූප තියෙනවා නම් චිත්ත සමුට්ඨානය කරන දේවල්. එතකොට ඒ තැනක विद्यमान වන රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ආකාශ ධාතු, ආපෝ ධාතු, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා, උපචය, සන්තති, කබලින්කාරෝ ආහාරෝ කියන මේ ධර්මයන්ට කියනවා චිත්ත සමුට්ඨාන රූප කියලා. සිතින් සමුට්ඨානය කරවනු ලබන සිතින් ඔසවා තබන්නා වූ රූප හැටියට හඳුන්වනු ලබනවා. එතකොට මේ දේවල් තමයි චිත්ත සමුට්ඨානයි කියලා කියන්නේ. ඒතකොට සිතින් ඔසවා තබන සිතින් සමුට්ඨානය කරන දේවල් වලට වේදනා සංඥා සංඛාර කියන නාම ධර්ම ටිකත් අයිති. ඒ වගේම කාය විඤ්ඤාප්ති රූපය, වචී විඤ්ඤාප්ති රූපයත් අයිති. ඒ වගේම සිත මුල් කරගෙන සිත හේතු කරගෙන සිත සමුට්ඨානය කරගෙන උපදිනු ලබන රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන කියන ටිකත් ඒ වගේම ආකාශ ධාතුවත්, ආපෝ ධාතුවත්, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා, උපචේ, සන්තති, කබලින්කාර ආහාර කියන මේ සියලුම රූප ටිකත් ඇතුළත් වෙනවා කුමකටද? චිත්ත සමුට්ඨාන රූප ගණයට. කතමේ ධම්මා නෝ චිත්ත සමුට්ඨාන. චිත්ත සමුට්ඨාන නොවන ධර්මය මොනවාද? දැන් අරවා තමයි සිතින් සමුට්ඨානය කරවන දේවල්. එහෙනම් සිතෙන් සමුට්ඨානය කරවන්නේ නැති දේවල් මොනවාද? චිත්තංච සිත සිතෙන් සමුට්ඨානය කරවන්නේ නැහැ. අවශේෂංච රූපං අර කියපු රූප ටික හැරෙනකොට තව අනිකුත් රූප තියෙනවා නම් ඒ අවශේෂ වූ රූප සිතෙන් සමුට්ඨානය කරවන රූප නෙමෙයි. අසංකතාච ධාතු අසංස්කෘත ධාතුවත් සිත නිර්වාණය කියන දේ සිතෙන් සමුට්ඨානය කරවන දෙයක් නෙමෙයි. නිසා මේ ධම්මා නෝ චිත්ත සමුට්ඨාන. මේ ධර්මයෝ චිත්ත සමුට්ඨානය නොවන ධර්මයෝ කියලා හඳුන්වනු ලබනවා. ඊට පස්සේ කතමේ ධම්මා චිත්ත සහබුනෝ ඊළඟ මාතෘකාව තමයි චිත්ත සහභූ ධර්ම. එතකොට මේ සිත හා එකට උපදින ධර්ම තමයි මේ චිත්ත සහභූ කියලා කියන්නේ. එතකොට වේදනා සංඥා සංඛාරස්කන්ධෝ වේදනා සංඥා සංස්කාරස්කන්ධ තිබෙනවනේ මේ හිතත් එක්ක එකට උපදින දේවල්. ඒ වගේම කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති මේ ධම්මා චිත්ත සහභුනෝ කාය විඤ්ඤාප්තිය සහ වචී විඤ්ඤාප්තිය තියෙනවා නම් මේ ධර්මයෝ චිත්ත සහභූ ඒ කියන්නේ සිතත් එක්ක එකට උපදින ධර්මයෝ. සිතත් එක්ක එකට හට ගන්න ධර්මයෝ තමයි මේ කියපු වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ ටිකත් ඒ වගේම කාය විඤ්ඤාප්ති සහ වචී විඤ්ඤාප්ති කියන මේ රූප දෙකත්.
කතමේ ධම්මා නොචිත්ත සහබුනෝ චිත්ත සහභූ නොවන ධර්මය මොනවාද? චිත්තංච අවශේෂංච රූපං සිතත් අවශේෂ වුණ රූපයත් නිර්වාණයත් කියන මේ ධර්මයන්ට කියනවා චිත්ත සහභූ නොවන ධර්මය. කියන්නේ සිතත් එක්ක එකට නොහට ගන්නා වූ ධර්මය. සිතත් එක්ක එකට හට ගන්න ධර්මයන්ට කිව්වා චිත්ත සහභූ කියලා. එතකොට ඒ මොනවාද? වේදනා සංඥා සංඛාර කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති කියන රූප දෙකත් මේ දේවල් සිතත් එක්ක එකට උපදින ධර්ම. සිතත් එක්ක එකට උපදින්නේ නැති ධර්ම මොනවාද? එතකොට සිතත් එක්ක උපදිනවා කියන එක යෙදෙන්නේ නැහැ. ඒ වගේම අවශේෂංච රූපං අර අනිකුත් රූප ධර්ම ටික තියෙනවා නම් අසංකතාච ධාතු අසංස්කෘත ධාතුව තියෙනවා නම් අසංස්කෘත ධාතුවත් සිතෙන් උපදවන නැතිනම් සිත හා එකට උපදින දේවල් එහෙම නෙමෙයි. චිත්ත සහ භූ ධර්ම නෙමෙයි. කතමේ ධම්මා චිත්තානුපරිවර්තිනෝ ඊළඟ මාත්‍රිකාව තමයි චිත්තානුපරිවර්තී ධර්ම. කතමේ ධම්මා චිත්තානුපරිවර්තිනෝ චිත්තානුපරිවර්තී දේවල් මොනවද? ඒ කියන්නේ සිතත් එක්ක එකට පරිවර්තනය වෙනවා. සිතත් එක්ක එකට පෙරලී යනවා. සිතත් එක්ක සිත වෙනස් වෙනකොට ඒ දේවල් වෙනස් වෙනවා. වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ ටිකත් කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති. සිතත් එක්ක එකට යමක් ඉපදුනා නම් ඒ දේවල් තමයි සිත වෙනස් වෙනකොට වෙනස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. සිතත් එක්ක එකට ඉපදුනේ නැති දේවල් සිත වෙනස් වෙනකොට වෙනස් වෙන්න බැහැනේ. සචිත්තානුපරිවර්තී මොනවාද? වේදනා සංඥා සංඛාර කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති කියන මේ පහ තමයි චිත්තානුපරිවර්තී කියලා කියන්නේ. ඒ කියන්නේ සිතත් එක්ක එකට පෙරලෙනවා කියලා කියන්නේ. කතමේ ධම්මා නොචිත්තානුපරිවර්තිනෝ සිතත් එක්ක එකට නොපෙරලෙන ධර්මය මොනවාද? එකට පෙරලෙන්නේ නැති සිත පෙරලෙනකොට පෙරලෙන්නේ නැති ධර්මය මොනවාද? චිත්තං සිත පෙරලෙනකොට හිත පෙරලෙනවා කියන හිතින් හිත පෙරලෙනවා කියන එක වෙන්නේ නැහැ. ඒ වගේම අර කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති නොවන අවශේෂ රූපයත් චිත්තානුපරිවර්තී නොවන ධර්මයක්. අසංකතාච ධාතු අසංස්කෘත ධාතුවත් චිත්තානුපරිවර්තී නොවන ධර්මයක්. එතකොට මේ ඒකාකාර විග්‍රහයක් තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. නමුත් මේ වචනවල තේරුම ඔබ දැනගෙන ඉඳීම මෙතනදී වැදගත් වෙනවා. කතමේ ධම්මා චිත්ත සංසට්ඨ සමුට්ඨාන කවර ධර්මයෝ සිතත් එක්ක එකට සංසට්ඨව සිතින් උපදිනවද? වේදනා සංඥා වේදනාඛන්‍தோ සංඥාඛන්‍தோ සංඛාරඛන්‍தோ මේ ධම්මා චිත්ත සංසට්ඨ සමුට්ඨාන සිත හා එකට සංසට්ඨව එකට යෙදිලා සිතෙන් උපදවනවාද කවර ධර්මයෝ කියලා අහනකොට වේදනා සංඥා සංඛාර කියන ටික තමයි ඒ විදිහට යෙදෙන්නේ. ඒ වගේම කතමේ ධම්මා නොචිත්ත සංසට්ඨ සමුට්ඨාන චිත්ත සංසට්ඨ සමුට්ඨාන නොවන ධර්මයෝ මොනවාද? සිතත් සියලුම රූපයත් අසංස්කෘත ධාතුවත් මේ චිත්ත සංසට්ඨ සමුට්ඨාන ධර්ම වෙන්නේ නැහැ. ඊට පස්සේ අර ටික සියල්ලම එකතු කරලා නැවත අහනවා කතමේ ධම්මා චිත්ත සංසට්ඨ සමුට්ඨාන සහබුනෝ චිත්ත සංසට්ඨ සමුට්ඨාන සහබෝ ධර්ම මොනවාද? වේදනා සංඥා සංඛාර විඥාන කියන ටික පමණයි. එතකොට කතමේ ධම්මා නොචිත්ත සංසට්ඨ සමුට්ඨාන සහබුනෝ සිතත් එක්ක සංසට්ඨ සමුට්ඨාන සහබෝ නොවන දේවල් මොනවාද? සිතත් සියලුම රූපයත් නිර්වාණයත් කියන මේ දේවල් තමයි සංසට්ඨ සමුට්ඨාන සහබෝ ධර්මයන් නොවන දේ බවට පත්වන්නේ. කතමේ ධම්මා චිත්ත සංසට්ඨ සමුට්ඨානානුපරිවර්තිනෝ. එතකොට සිතත් එක්ක එකට සංසට්ඨ වෙලා සිතින් එකට උපදිලා සිතත් එක්ක පෙරලෙන ධර්ම මොනවාද? ඒත් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ වේදනා සංඥා සංඛාර කියන මේ ස්කන්ධ තුන තමයි සිතත් එක්ක එකට ඉපදිලා සිතත් එක්ක එකට සංසට්ඨව සමුට්ඨාන වෙලා ඒ වගේම පරිවර්තනය වෙන ධර්මයක් බවට පත් වෙන්නේ. ඒ නිසා අනුපරිවර්තනය වෙන ධර්මයක් බවට පත් වෙන්නේ මේ චෛතසික ධර්ම ටිකම තමයි. එහෙම අනුපරිවර්තනය නොවන ධර්මය මොනවාද? සියලුම රූපයත් අසංස්කෘත ධාතුවත් අනුපරිවර්තනය වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ ආකාරයට අපිට මේ මාතෘකා ටික විශේෂයෙන්ම හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මෙතනදී විශේෂයෙන්ම මේ කරුණු ටික මේ විදිහට පැහැදිලි කරගෙන යනකොට
ඉතිරි මාතිකා ටික අද දවසේදී සාකච්ඡා කරන්නට අදහස් කරන්නේ නැහැ. මේ කරුණු ටික එක හා සමානව යන කරුණු ටිකක් නිසා මේ කරුණු එකිනෙකට පෙළ ගැස්වීම වැඩි නිසා. එතකොට මේ කරුණු ඔබ සටහනක් හෝ තබාගෙන මේ වචනවල තේරුම හෝ දරා ගන්න නැතිනම් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. ඒක බහුශ්‍රృత භාවයට වැදගත් වෙනවා. ඒ වගේම ධර්මකාරණාවන් සම්මර්ෂණය කරන්න යනකොටත් ඒ වගේම ධර්මදේශනාවන් ශ්‍රවණය කරනකොටත් මේ වචන ඇහෙනකොට ඔබට ඊටාම පහසුවෙන් ඊට පස්සේ පුළුවන්කම තිබෙනවා ඒ කාරණාවන් තේරුම් ගන්න. ඒ නිසා ඒ කරුණු අතහැර ගන්න නැතුව ශ්‍රවණය කරගන්න නැවත ඔබට එලියාගෙන සටහනක් තබා ගන්න පුළුවන් නම් ඒක ඊටාම වැදගත් වෙනවා. ඒ හින්දා මේක තේරෙන්නේ නැහැ කියලා අතහරින්නට එපා. අඩුම තරමේ ඒ කියන වචනේ තේරුම මොනවද කියන එක හරි බොහොම සරලව සටහනක් තබා ගන්න. ඒක හරි ඔබට ඊටාම ප්‍රයෝජනවත් වේවි. ඒ කියන කාරණාව පවා ධර්ම කරුණු ගැඹුරු ධර්ම කාරණා විග්‍රහ කර ගැනීමේදී ඒ වචනවල තේරුම දැන සිටීම තුළින් මහා පිටුවහලක් සැපේනවා. ඒ කියන ගැඹුරු කාරණාවන් අවබෝධ කරගන්නට. ඒ නිසා ඒ කරුණු පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න එනම් කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරමින් යෝනිසෝ මනසිකාරය පවත්වන්නට යෙදුණා. මේ විදිහට සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් පින් අනුමෝදන් වනු ලබත්තා. දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ සියලු කුසලයන් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා පිළියන්දල පදිංචි පී.ඩී. චම්පිකා මහත්මිය විසින් බලාපොරොත්තු වෙනවා අගෝස්තු මාසේ 11 වෙනි දිනට 90 වෙනි ජන්මදිනය යෙදුණු උපමාලිකා අමරදාස දයාබර මෑණියන්ට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ පරිලෝ යන්නට යෙදුණු පී.ඩී. අමරදාස පියතුමාණන්ට සහ මියගිය සියලුම ඥාතීන්ට ඉතින් මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මය ඒ පී.ඩී. අමරදාස පියතුමාණන් ප්‍රදාන කරගත්ත මෙලොව වශයෙන් හෝ සාංශාරිකව මියගිය ඔබ සිල් දනා නමින්ම මියගියලා යම් ඥාතිවරයෙක්මින් බලාපොරොත්තු වෙනවා නම් ඒ හැම දිනාම සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. ඒ සියලුම ඥාතීන්ට මේ පින් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන පී.ඩී. චම්පිකා මහත්මිය බලාපොරොත්තු වෙනවා ඒ උපමාලිකා අමරදාස මෑණියන්ට ආශිර්වාද කරන්නට ඒ 11 අගෝස්තු 11 වෙනි දිනට 90 වෙනි ජන්මදිනය සිහිපත් කරන ඒ උපමාලිකා අමරදාස මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සැලසේවා කායික මානසික සැනසෙල්ල උදා වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්වයෙන් කටයුතු කළ පිළියන්දල පදිංචි පී.ඩී. චම්පිකා මහත්මිය ඇතුළු පවුලේ සෑම සිළු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටමත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.